අයිබෝන් උදේදුවේ එදා අද දවසේ අපි අලවිබදු පැනවීම කියන පුනරීක්ෂණ කොටසේ තුන්වෙනි වීඩියෝ. හරිද? අලවිබදු පැනවීම කියන පාඩම් මේකකේ තුන්වෙනි වීඩියෝ. අපි අද පටන් ගන්නේ රිවිෂන් ටියුට් එකේ පස්වෙනි ප්‍රශ්නේ ආ කොටසේ. කියමු. පස්වෙනි ප්‍රශ්නය ආ කොටස. කෙසියම් භාණ්ඩයක් අලෙවිවන සෑම ඒකකයක් පාසාම රජය විසින් පැන වූ බද්දේ ප්‍රතිඵලය ලෙස මුළු බදු බරම නිෂ්පාදකයන් විසින් දරනු ලබයි. මුළු බදු බරම නිෂ්පාදකයන් විසින් දරනු ලබයි. පුතේ හයිලයිට් කරන්න. මුළු බදු බරම නිෂ්පාදකයින් දරයි. මුළු බදු බරම නිෂ්පාදකයින් දරයි. ඒ කියන්නේ පුතේ සම්පූර්ණ බද්ද දරලා තියෙන කවුද? නිෂ්පාදකයා. ඒ කියන්නේ පාරිභෝගිකයට බද්ද විතැන් වෙලා නැහැ. ඔබ දන්නවා පාරිභෝගිකයට බද්ද විතැන් වෙද්දි භාණ්ඩ මිල මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ මිල වැඩිවීමක් සිද්ධ වුණොත් තමයි පාරිභෝගිකයට බදු බර යන්නේ. භාණ්ඩ මිල වැඩිවීමක් සිද්ධ වුණොත් තමයි බදු බර පාරිභෝගිකයට යන්නේ. හැබැයි දැන් මෙතෙන්දි කියන විදියට පුතේ සම්පූර්ණ බද්ද දරාගෙන තියෙන්නේ කවුද? පාරිභෝගිකයා. මේ නිෂ්පාදකයා. සම්පූර්ණ බද්ද නිෂ්පාදකයා දරාගෙන තියෙන්නේ. සම්පූර්ණ බද්ද නිෂ්පාදකයා දරාගත්ත කියන්නේ පුතේ පාරිභෝගිකයට බද්ද විතැන් වෙලා නැහැ. පාරිභෝගිකයට බද්ද විතැන් වෙලා නැහැ කියන්නේ භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා නැහැ. හයිලයිට් කරන්න පුතේ සම්පූර්ණ බදු බර නිෂ්පාදකයන් කියන වචනේ හයිලයිට් කරලා ලියන්න. සම්පූර්ණ බදු බර නිෂ්පාදකයන් කියලා තියෙනවනේ ඒ වචනේ හයිලයිට් කරලා සයිඩ් එකට ඉරි කැලක් ගහලා ලියන්න. මිල ඉහළ යාමක් සිදු නොවේ. 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 තේරුම් ගන්න මගේ පුතේ සම්පූර්ණ බදු බර පාරිභෝගිකයා දරුවා කියන්නේ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු වෙන්නේ. එහෙනම් මෙහෙම අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ කොහොමද? බද්දක් හේතුවෙන් භාණ්ඩයක මිල ඉහළ නොයන අවස්ථා මොනවාද? එහෙම අහන්න පුළුවන්. ඔය ප්‍රශ්නෙම මෙහෙම අහන්න පුළුවන්. මොකද බද්දක් හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන අවස්ථා මොනවාද? කොහොම ඇහුවත් පුතේ ඔන්න ඔය ප්‍රශ්න. පුතේ සම්පූර්ණ බදුබර නිෂ්පාදකයා දරන අවස්ථා දෙකක් තියෙනවා. සම්බද්දක් පැනවීම නිසා සම්පූර්ණ බදුබර නිෂ්පාදකයා විසින් දරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙක තමයි මගේ පුතේ පූර්ණ අනම්‍ය සැපයුම. පූර්ණ අනම්‍ය සැපයුම. හරිද? පූර්ණ අනම්‍ය සැපයුම අනිත් එක පුතේ පූර්ණ නම්‍ය ඉල්ලු. අයිති කොහොමද පුතේ? පූර්ණ නම්‍ය ඉල්ලු. ඒක පොඩ්ඩක් බලන්න ප්‍රතිවිරුද්ධය වගේනේ. පූර්ණ අනම්‍ය පූර්ණ නම්‍ය. පොඩ්ඩක් මතක තියාගන්න ලේසියි මම හිතේ පුතාට. හරිද? පුතේ මම ඉස්සෙල්ලම කියලා දෙනවා මෙන්න බද්ද පනවනවා. හරිද? රයිට්. ඔන්න බද්ද පනවනවා. බලමු. මතක් කරගන්න. පූර්ණ අනම්‍ය සැපයුම
මෙන්න මේ වගේනේ. පූර්ණ අනම්‍ය සැපය මොන්න? ප්‍රමාණක් මීලාක්ෂයට සමාන්තරයි. පුතේ මේ සැපයුම පුතාට අපි උගන්වලා තියෙන සැපයුම් නම්‍යතා ප්‍රභේදවල. මේ සැපයුමේට උදාහරණ මොනවද? මේ සැපයුමේ තියෙන தත්ත්වය තමයි පුතේ මිල කොච්චර වෙනස් වුණත් සපයන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. මිල කොච්චර වෙනස් වුණත් සපයන ප්‍රමාණයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. මිල වෙනස් වුණාට සපයන ප්‍රමාණය වෙනස් වෙන්නේ එකම සංඛ්‍යාවක් සපයන. මේවට අපි උදාහරණකව මතක් කරන්න පුතේ. සිනමා ශාලාවක ආසන සැපයීම. සිනමා ශාලාවක ආසන සැපයීම. අගුවා සිනමා ශාලාවක ආසන 500ක් තියෙනවා. සිනමා ශාලාවක ආසන 500ක් තියෙනවා. අපි තුමු පිටපැත්තේ සිල්වරේ සිනමා ශාලාවේ ආසන 500ක් තියෙනවා. පිටපැත්තේ සිල්වරේ සිනමා ශාලාවේ ආසන 500ක් තියෙනවා. දැන් සිනමා ශාලාවේ ටිකට් පතේ මිල කීය වුණත් ආසන තියෙන්නේ කීයද? 500. ආසන තියෙන්නේ 500. දැන් හිතන්න මෙහෙම. බත්තොන සිනමා ශාලාවේ ආසන 500ක් තියෙනවා. පුතේ බත්තක් ගැහුවයි කියලා මේ ආසන ගාන අඩු කරනවද? හොඳට හිතන්න. බත්තක් ගැහුවයි කියලා ආසන ගාන අඩු කරනවද? අර තියෙන ෂීට් කලවල වීසි කරනවද? එහෙම නැහැ. ඒ කියන්නේ පුතේ මේ සිනමා ශාලාවට බද්දක් ගැහුවයි කියලා මේ ආසන සංඛ්‍යාව අඩු කිරීමක් සිදු කරන්නේ. එම ගාන. ආසන සංඛ්‍යාව අඩු කරන්නේ කියන්නේ පුතේ සැපයුම් වක්‍රය වමට විතැන්වීමක් සිදු වෙන්නේ නැහැ. එනම් හොඳට මතක තියාගන්න. පූර්ණ අනම්‍ය සැපයුම් තත්වයට බද්දක් පැනෙව්වා කියලා සැපයුම් වක්‍රය වමට විතැන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සැපයුම් වක්‍රය හිම. ඒකට හේතුව තමයි පුතේ මේ වගේ සැපයුම් නම්මිතා තත්වවලට අපි උදාහරණ කරන සිනමා ශාලාවක ආසන සැපයුම, බස් රථයක ආසන සැපයුම, ගුවන් යානයක ආසන සැපයුම, සීමිත ඉඩම් කට්ටි වෙන්දේසියක ඉඩම් කට්ටි සැපයුම උදාහරණ කියමු. හරිද? පුතේ මේ උදාහරණ වලට අනුව බද්දක් ගැහුවයි කියලා සැපයුම අඩු කරන්නේ නැහැ. ඒතර බද්දක් ගැහුවයි කියලා ගුවන් යානයක තියෙන සීට් අඩු කරන්නේ. ඒ ගානම තියෙනවා. අන්න අපි කියනවා පුතේ සිනමා ශාලාවේ ආසන 500යි බද්දක් ගැහුවයි කියලා මේකේ තියෙන සීට් ගලවලා අයින් කිරීමක් සිදු කරන්නේ. ඒ ප්‍රමාණයම. එහෙනම් තරයේ මතක තියාගන්න. පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රයට බදු පැනෙව්වත් අනිත් පැත්තෙන් පුතේ සහනාධාර දුන්නත් සැපයුම අඩුවීමක් වක්‍රය වමට විතැන්වීමක් සිදුවන්නේ නැහැ. පැහැදිලිද? right. විතැන්වීමක් සිදුවන්නේ නැහැ. එතන පුතේ පළවෙනි කොටුවේ පූර්ණ අනම්‍ය සැපයුම කියලා ලියලා පොඩක් සයිඩ් එකෙන් ලියන්න. පොඩක් සයිඩ් එකෙන් ලියන්න. පළවෙනි කොටුවේ පූර්ණ අනම්‍ය සැපයුම කියලා පොඩක් සයිඩ් එකෙන් ලියන්න. පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයට පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයට පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයට බදු පැනවීමක් සිදුවද සැපයුම් වක්‍රය වමට විතැන්වීමක් සිදු නොවේ. බදු පැනවීමක් සිදුවද
සැපයුම් වක්‍රය වමට විතැන්වීමක් සිදු නොවේ. සැපයුම් වක්‍රය වමට විතැන්වීමක් සිදු නොවේ. උදාහරණයක් ලියන්න පුතේ. සිනමා ශාලාවක ආසන සැපේ. උදාහරණයක් ලියන්න සිනමා ශාලාවක ආසන සැපේ. right. මේ බලන්න හොඳට. සිනමා ශාලාවක ආසන සැපේ. දැන් අපි පුතේ එහෙනම් ඉගෙන ගත්තා. බද්දක් ගැහුවයි කියලා මේ වක්‍රය වමට පනින්නේ. දැන් අනිත් සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක්. මේ තියෙන සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක්. මෙන්න පුතේ සමතුලිත මිල. අපි සමතුලිත මිල ගමු රුපියල් 300යි. ඔන්න ටිකට් එකේ මිල රුපියල් 300යි. ආසන කීයද? 500යි. දැන් මේ සිනමා ශාලාවට ටිකට් එකකට රුපියල් 50ක බද්දක් ගන්න. ඕම තියෙද්දි ආණ්ඩුව මේ සිනමා ශාලාවට ටිකට් එකකට රුපියල් 50ක බද්දක් ගන්න. හරි. බද්දක් ගැහුවයි කියලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ නැහැ. මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. සැපයුම් වක්‍රය වමට විතැන් වුණා නම් තමයි පුතේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. අන්න පුතේ දැන් රුපියල් 300යි නිෂ්පාදකයාට බද්දට කලින් හම්බුනේ 300යි බද්දට පස්සේ හම්බෙන්නේ 300. බද්දට කලින් හම්බුනේ 300යි බද්දට පස්සේ හම්බෙන්නේ 300යි. දැන් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? බද්දට පස්සේ පුතේ 300ක් අරගෙන ඒ 300න් ආණ්ඩුවට ගෙවන්න වෙනෝ කීයක්ද? රුපියල් 50ක් බද්ද. ඉතුරු වෙන්නේ කීයද? 250. මෙන්න මේ බදු ටික සම්පූර්ණයෙන්ම දරාගත්තේ කවුද? මේ බදු ටික සම්පූර්ණයෙන්ම දරාගත්තේ කවුද? නිෂ්පාදකයා. නිෂ්පාදකයා. ඇයි? පාරිභෝගිකයට විතැන්නුන්නේ නැහැ. පාරිභෝගිකයා දන්නේත් නැහැ. ඇයි? ටිකට් එක කලින් ගත්තේ 300යි දැන් ගත්තේ 300. ටිකට් එකේ මිල වැඩි වුණේ. ටිකට් එකේ මිල වැඩි වුණා නම් තමයි මගේ පුතේ නිෂ්පාදකයාට දැනෙන්නේ. මේ පාරිභෝගිකයට දැනෙන්නේ. පාරිභෝගිකයා දන්නේ නැහැ. හැබැයි නිෂ්පාදකයා බලන්න. බද්දට පස්සේ 300ක් අරගෙන 250ක් 50ක් ආණ්ඩුවට දුන්නා. එයා ගාව තිබෙන්නේ කී 250යි. සම්පූර්ණ බදු බර දරන්නේ නිෂ්පාදකයා. පැහැදිලිද? ඒ වගේ තව ලක්ෂණයක් බලන්න මේකේ. භාණ්ඩේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. භාණ්ඩේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳ තේරුම්. සම්පූර්ණ බදු බර නිෂ්පාදකයා මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. ඔය දරුවෝ ලියන එක නවත්තන්න පුතේ. ඔයාට වෙලාව දෙනවනේ නේද? බලන්න මේ වගේ දෙයක් අතට තේරුම් ගන්න බෑනේ මෙච්චර මේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා. උගන්නන වෙලාවට අහගෙන ඉන්න පුතේ. මම ලියාගෙන දෙනවනේ. right. ඊළඟ තමයි පුතේ පූර්ණ නම්‍ය ඉල්ලුම. මෙන්න පූර්ණ නම්‍ය ඉල්ලුම. QP. පූර්ණ නම්‍ය ඉල්ලුම කොහොමද? මේ වගේ. D. පූර්ණ නම්‍ය ඉල්ලුම වෙන්නේ. D. නිකන් අපි දාමු මිලක් 300යි කියලා. දැන් බලන්න මේකට ඔන්න පූර්ණ නම්‍ය ඉල්ලුම. බද්දක් පනවල බලමු. මෙන්න S. මෙන්න සමතුලිත ප්‍රමාණය Q. 1. බද්දක් පනවමු. බද්දක් පනවපු ගමන් සැපයුම් වක්‍රේ S ධන T කියලා කොහාට පයින්නේ පුතේ? වමට විතැන් වෙනවා. S ධන T කියලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. S ධන T කියලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. හරිද? right. පුතේ බලන්න මෙන්න බදු පෙර සමතුලිතය මෙන්න බදු පසු සමතුලිතය. බලන්න හොඳට පුතේ
භාණ්ඩ මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බද්දට කලින් හම්බෙන්නේ 300යි බද්දට පස්සේ හම්බෙන්නේ 300යි. දැන් පුතේ බද්දට පස්සේ නිෂ්පාදකයා 300ක් අරගෙන බද්ද ආණ්ඩුවට ගෙවන්න ඕන. මෙන්න බද්ද ආණ්ඩුවට ගෙවුවට පස්සේ යාළඟ ඉතුරු වෙන්නේ 250. මෙන්න මේ ප්‍රමාණයේ බද්ද සම්පූර්ණ දරුවේ කවුද? නිෂ්පාදක. නිෂ්පාදකයා බදු බරලා. නිෂ්දරණ බදු බර. right. එහෙනම් දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්ත දෙක? පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙන භාණ්ඩයකටයි පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයකටයි බද්දක් පැනෙව්වම සම්පූර්ණ බදු බර දරාගන්නේ කවුද? නිෂ්පාදකයා. භාණ්ඩේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලස්සනට දාගන්න. මගේ ෆෝන් එකේ තියෙනවා. මගේ ෆෝන් එකේ තියෙනවා. මගේ ෆෝන් එකේ. මගේ ෆෝන් එකේ ආවා. හරි. දැන් යටිලියන්න. ඉහත අවස්ථා දෙකේදීම ඉහත අවස්ථා දෙකේදීම බද්ධ හේතුවෙන් ඉහත අවස්ථා දෙකේදීම බද්ධ හේතුවෙන් භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිදු නොවේ. බද්ධ හේතුවෙන් භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිදු නොවේ. ඉන් අදහස් වන්නේ සුද්ධ සැපයුම් මිල
බද්ධේ ප්‍රමාණයෙන්ම අඩු වී ඇති බවයි. අඩු වී ඇති බවයි. එනම් මුළු බදු බරම නිෂ්පාදකයා විසින් දරා ගනී. එනම් මුළු බදු බරම නිෂ්පාදකයා විසින් දරා ගනී. එනම් මුළු බදු බරම නිෂ්පාදකයා විසින් දරා ගනී. හොඳයි. එනම් මුළු බදු බරම නිෂ්පාදකයා විසින් දරා ගනී. හරිද? right. යා. මුළු බදු බරම නිෂ්පාදකයා විසින් දරා ගනී. හොඳයි. ඊළඟ ප්‍රශ්න පුතේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකක්ද ඉතාම වැදගත් ප්‍රශ්නේ? රජය කිසියම් භාණ්ඩයක් මත පනවන අලවිබද්දක් හේතුවෙන් අධිබදු බරක් ඇති නොවිය. මෙවැනි තත්ත්වයක් සිදුවේ හැක්කේ කවර තත්ත්වයන් යටතේද? මොකද කියන්නේ? අධිබදු බරක් ඇති නොවිය. මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක්කේ කවර තත්ත්වයන් යටතේද? මොකක්ද අධිබදු බර කිව්වේ? අපි ගියා බදු පැනවීම නිසා සමාජ සුබ සාධනයට වන හානිය. බදු පැනවීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතිවන හානිය. නේද? අපි එමු ලොකුට කතා කරා. මතක තියාගන්න පුතේ හැමතිස්සෙම අධිබදු බර කියන්නේ මේකයි. බද්දක් පැනවීම නිසා මේ බද්දක් පැනවීම නිසා හරි සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා S ධන T කියලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. වමට විතැන් වුණාට පස්සේ පුතේ හැදෙනවා නව සමතුලිතයක්. මේ තියෙන්නේ බදුපසු සමතුලිතය. මෙන්න මේ නව සමතුලිතෙන් පහළට බැස්සම මෙන්න මේ පැත්තේ හැදෙන මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලට කියනවා පුතේ නමක්. මොකක්ද කියන්නේ? අධිබදු බර. මොකක්ද කියන්නේ? අධිබදු බර. තේරුණා? එහෙනම් අධිබදු බර කියන එක හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙම. සැපයුම් වක්‍රය වමට පැනලා නව සමතුලිතයක් හැදෙනවා. නව සමතුලිතෙන් පහළට බැස්සම මොනවද පැත්තේද? දකුණු අත පැත්තේ හැදෙන ත්‍රිකෝණ කොටසෙන් තමයි පේන්නේ අධිබදු බර. අධිබදු බර. එහෙනම් අධිබදු බර හැදෙන්නේ කොහොමද? සැපයුම් නව සමතුලිතයක් හැදෙනවා. ඒ නව සමතුලිතෙන් පහළ බැස්සම මෙන්න මේ විදියට ත්‍රිකෝණ කෑල්ලක් හැදෙනවා. ඕකට කියනවා අධිබදු බර. එහෙනම් පුතේ අධිබදු බරක් තියෙනවද නැද්ද කියලා අඳුරගන්නේ කොහොමද? නව සමතුලිතයෙන් පහළට බැහැලා බලනවා. දකුණු අත පැත්තේ ත්‍රිකෝණ කෑල්ලක් හැදෙනවද? හැදෙනවා නම් අධිබදු බරක් තියෙනවා. නැත්නම් අධිබදු බරක් නැහැ. පොඩ දාගෙන චූ කීයද? ඔය සටහනේ සයිඩ් එකකින් පොඩ දාගන්න. හරිද? right. හොඳයි. අපෙන් අහනවා පුතේ මේ වගේ අධිබදු බරක් ඇති නොවන අවස්ථා මොනවාද? පුතේ බද්දක් පැනෙව්වයිම අධිබදු බරක් ඇති නොවන අවස්ථා දෙකක් තියෙනවා. බද්දක් පැනවීම නිසා අධිබදු බරක් ඇති නොවන අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක.
පොඩ මතක තියාගන්න ලේසි එක. මොකක්ද අවස්ථා දෙක? පූර්ණ අනම්‍ය ඉල්ලුමයි අනිත් එක පූර්ණ අනම්‍ය සැපයුම. පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය සැපයුමයි මෙන්න මේ අවස්ථා දෙකට බද්දක් ගැහුවම සම්පූර්ණ බදු බර දරන්නේ බද්දක් ගැහුවම අධිබදු බරක් හටගන්නේ නැහැ. අපි බලමු මේක ඇත්තද කියලා. බලමු. අපි ඒක ඇත්තද කියලා බලමු. පූර්ණ අනම්‍ය ඉල්ලුම. මම රතු පෑනේ සටහන් කරන්න තේ අදාළ අවස්ථාව. මේක තමයි සංකල්පය. රතු පෑනේ ඉල්ලුවේ ඒක. හරි. P. දැන් මේකට පුතේ බද්දක් ගන්න. මේ සැපයුම් වක්‍රය. බද්ද නිසා සැපයුම් වක්‍රය S ධන T කියලා වමට විතැන් වෙනවා. P1. ප්‍රමාණය පුතේ Q. හොඳට බලන්න. ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ආන තේරුම් ගන්න. ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. හරිද? දැන් බලන්න පුතේ හොඳට බද්ද නිසා සැපයුම් වක්‍රය වමට විතැන්ලා ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. දැන් නව සමතුලිතයෙන් පහළට බැහැලා බලන්න දකුණු අත පැත්තේ ත්‍රිකෝණ කෑල්ලක් හැදෙන්නේ නැහැ. දකුණු අත පැත්තේ ත්‍රිකෝණ කෑල්ලක් හැදෙන්නේ නැහැ. ඒ වගේම පුතේ අපි දන්නවා මේ වක්‍ර දෙක අතර ප්‍රමාණයෙන් කියවෙන්නේ මොකක්ද? බද්දනේ. බද්ද. දැන් හොඳට හිතන්න පුතේ. උගන්නන දෙයට එහා ගිය දෙයක් හිතන්න. මේ බලන්න මම දැන් ඉලක්කම් ටිකක් දාලා පෙන්නන්න. පුතේ මිල තිබුණේ හිතන්න මෙහෙම. රුපියල් 30යි. භාණ්ඩ ඒකක 1000ක් තිබුණා. ප්‍රමාණය සමුද්‍රිත ප්‍රමාණය 1000යි මිල 30යි. බද්ද ගහනවා රුපියල් 5. බද්ද කීයද? රුපියල් 5යි. දැන් පුතේ බලන්න. බද්දේ ප්‍රමාණයෙන්ම මිල ඉහළ යනවා 35යි. දැන් බලන්න පුතේ හොඳට. දැන් හොඳට බලන්න. හොඳට බලන්න. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩයේ මිල ඉහළ ගියා. මෙන්න මේ බදු ටික දරාගන්නේ කවුද පුතේ? බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා මෙන්න මේ බදු ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකය. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩයේ මිල ඉහළ ගිහිල්ලා බදු ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකය. මෙන්න මේ ප්‍රමාණය බදු ටික කවුද පුතේ දරාගන්නේ? පාරිභෝගිකය දරාගන්නේ. බද්දේ ප්‍රමාණයෙන් භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා මෙන්න මේ බදු ටික දරාගන්නේ කවුද? පාරිභෝගිකය. පාරිභෝගිකය. බර. ඒ වගේම පුතේ බලන්න හොඳට ප්‍රමාණි අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. දැන් අනිත්‍ය පුතේ බද්දක් ගැහුවා මොකෝ වෙන්නේ? සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා ප්‍රමාණි අඩු වෙනෝනේ. 1000යි තිබුණේ. සැපයුම් වක්‍රය බද්ද නිසා වමට විතැන් වෙනවා S ධන T. ප්‍රමාණය 700ට අඩු වෙනෝනේ. හැබැයි මෙතන පුතේ එහෙම අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. හොඳට තේරුම් ගන්න පුතේ. බුද්ධිමත් හිතන්න, තාර්කිකව හිතන්න. කියලා දෙන දේ විතරක් නෙමෙයි, තව ඒ ගැන හිතන්න. හොඳට බලන්න. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා. එතකොට මේ සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. ආණ්ඩුවට හිතපු තරම් බදු ආදායමක් හම්බුනේ නැහැ. ඇයි? ආණ්ඩුව බදු ගහනකොට පාරිභෝගිකයා ගන්න ප්‍රමාණය අඩු වෙලා සමතුලිත ප්‍රමාණය අඩු වෙලා.
ආණ්ඩුවට හිතපු තරම් ආදායමක් හම්බුන්නේ නැහැ. හැබැයි මෙතන බලන්න. භාණ්ඩ 1000ක් තියෙද්දි බද්ද ගෙවුවා. බද්ද ගෙවුවට පස්සේ සැපයුම් වක්‍රය වමට විතැන් වුණා. නව සමතුලිත ප්‍රමාණයක් කි. 1000. දැන් පුතේ රුපියල් 5 ගානේ භාණ්ඩ 18ම ආණ්ඩුවට බදු ආදායම වෙනවද? බදු ආදායම. බලන්න. බද්ද නිසා සැපයුම් ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වුණේ නැහැ. සම්පූර්ණ බද්දේ ප්‍රමාණයම මේ හොඳට හිතන්න. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩෙ මිලිහෙල ගියා. සම්පූර්ණ බදු බද්දේ පාරිභෝගිකය. සම්පූර්ණ බද්ද පාරිභෝගිකයගෙන් රජයට අය කරගත්තා. භාණ්ඩෙ මිල ඉහළ යාමක් සිද්ධ වුණේ නැහැ. තේරුණාද? භාණ්ඩෙ මිල ඉහළ යාමක් සිද්ධ වුණේ නැහැ. හරිද පුතේ? භාණ්ඩෙ මිල ඉහළ යාමක් සිද්ධ වුණේ නැහැ. ඔන්න පුතේ මේ අවස්ථාවේ අධිපදේම අමතර කරුණුත් ඉගෙන ගත්තා. මොකක්ද? අධිබදු බරක් නැහැ. තේරු ගන්න උතර මේ හොඳට ඉගෙන ගන්න පුතේ. මේ වෙච්ච දේ අවස්ථාවක් කරගන්න. බොහෝ දෙනා විභාගය අතෑරලා. බොහෝ ගුරුවරු උගන්වන දේ එතනින් ඉවරයි. ඉන් එහාට නැවත ඉගැන්වීමක් සිග්නල් නැති එකාට නැවත ලබා දීමක් එහෙම ක්‍රමවේදයක නැහැ. පැහැදිලිද? අපි තමයි මේ YouTube එකකුත් හදාගෙන මේ උගන්වන දේ එකට අප්ලෝඩ් කරගෙන එහෙම ගමනක් යන්නේ. ගොඩක් දරුවෝ පුතේ විභාගය අතෑරලා. ඉතුරු වෙලා ඉන්නේ 14ක් ටික දෙනෙක්. මේ කියන දේ හොඳට බලන්න. ඔබ සාමාන්‍ය පන්තිවල ඉඳපු දරුවන් සංඛ්‍යාව දන්නවනේ. ඔන්ලයින් පන්තියට ලොග් වෙන සංඛ්‍යාව කීයද බලන්න. විශාල දරුවෝ පිරිසක් හැලිලා ගිහින්. එහෙනම් මේ අවස්ථාවේ දරුවෝ ටික දෙනෙක් ඉතුරු වෙලා ඉන්නේ. අර තරංගය ඔබේ අඩු වෙලා. කුමන හේතුවක් නිසා. එහෙනම් පුතේ මේ අවස්ථාව තදින් ග්‍රහණය කරගන්න වඩාත් උනන්දු වෙන්න. ඔබට තවත් අභියෝග ඉස්සරහට එන්න පුළුවන්. අභියෝග දිනාගෙන මේක පුළුවන් හොඳට උනන්දු ඇති කරන්න. වෙනදාට වඩා උනන්දු වෙන්න. වෙනදාට වඩා උත්සාහවත් වෙන්න. වෙනදාට වඩා ධෛර්යමත් වෙන්න. ඔබට මේක දිනන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ එමු. දැන් අමතර කරුණු තියෙනවා. මොනවාද අමතර කරුණු? බද්ද සම්පූර්ණයෙන්ම දරන්නේ පාරිභෝගිකය. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩේ මිල ඉහළ යන්නේ. බද්දේ ප්‍රමාණයෙන්ම භාණ්ඩේ මිල ඉහළ යන්නේ. ඔය කරුණු ටිකක් තියෙනවා. හරිද? රයිට්. ඒ වගේම පුතේ සම්පූර්ණ බදු බර ආණ්ඩුවට හිතපු බදු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුපියල් භාණ්ඩ 1000යි තිබුණේ. බද්ද ගැහුවයි කියලා අඩුුනේ නෑ. 18ම බද්ද එකතු වුණා. අනිත් අවස්ථාව තමයි පුතේ පූර්ණ අනම්‍ය සැපයුම. ඒකත් අපි බලමු. පූර්ණ අනම්‍ය සැපයුම අපි ස්වල්ප මොහොතකට කලින් කතා කළා මේ. පූර්ණ අනම්‍ය සැපයුම අපුවා සිනමා ශාලාවක ආසන සැපයුම. හරිද? right. පූර්ණ අනම්‍ය සැපයුම. පූර්ණනම්‍ය සැපයුම වෙනස්. දැන් පුතේ අපි මේකෙත් කිව්ව මොකද්ද කිව්වේ? මේකේ පුතේ තියෙන විශේෂත්වය බද්දක් ගැහුවා කියලා සැපයුම් වක්‍රය විතැන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිල. බද්දට පස්සේ නිෂ්පාදකයා සම්පූර්ණ බදු බර දරනවා. මේ ප්‍රමාණය බද්ද පවු දරන පුතේ නිෂ්පාදක. නිෂ්පාදකයද නිෂ්පදු බර. හරිද? right. හරිද? right. නිෂ්පාදකයා බදු බර. එතනත් බලන්න පුතේ හොඳට බලන්න සමතුලිත ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. තේරුණා? බද්දක මම කියන්නේ තේරුණාද? බද්ද ගැහුවම වෙන අවස්ථාවල මිල මොකද උන් ප්‍රමාණය මොකද උනේ අඩු වුණා. බද්ද ගැහුවම ප්‍රමාණය අඩු වුණා. හැබැයි මෙතන බලන්න පුතේ බද්ද ගැහුවයි කියලා ප්‍රමාණය අඩු වෙන්නේ. ඒ ප්‍රමාණෙම තියෙන ආණ්ඩුව හිතන බදු ආදායම සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්.
ඔබට මෙහෙමත් විභාග ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද? ආණ්ඩුව අපේක්ෂා කරන බදු ආදායම සම්පූර්ණයෙන්ම අය කරගන්න පුළුවන් අවස්ථාව මොකක්ද? මෙන්න අවස්ථාව. මේ අවස්ථා දෙකේම පුතේ ප්‍රමාණයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමාණයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නේ? ප්‍රමාණයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මේකේ සම්පූර්ණ බදු බර පාරිභෝගිකය, මේකේ සම්පූර්ණ බදු බර නිෂ්පාදනය. දැන් මේකෙත් බලන්න. නව සමතුලිතයෙන් පහළට බැස්සයි කියලා ත්‍රිකෝණ කෑල්ලක් නිර්මාණය වෙන්නේ නැහැ. අපි ආයි මුලට ගිහින් පොඩ්ඩක් පැහැදිලි කරමු. අපෙන් අහනවා පුතේ ප්‍රශ්නේ අතිබදු බරක් ඇති නොවන අවස්ථා මොනවාද? තරුවක් දාගන්න පුතේ. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඔක අහයි අනිවාර්යෙන්. තරුවක් දාගන්න. අතිබදු බරක් ඇති නොවන අවස්ථා කවරේද? ඒතර අතිබදු බරක් ඇති නොවන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද? පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය සැපයම. දෙකම අනම්‍ය අවස්ථාව. ඒ අවස්ථා දෙකේ විශේෂත්වයක් අපි දැක්කා. මොකක්ද? සමතුලිත ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. නව සමතුලිතයෙන් පහළට බැස්ස දකුණු පැත්තේ බැලුවයි කියලා බදු බරක් ඇතිවීමක් නෙමෙයි. අධිබදු බරක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලස්සනට මේ රූප සටහන් දෙක දාගන්න. පුතේ ප්‍රශ්නේම තේරුණා යොමු කරන්න පුළුවන්. අපි ඒවට උත්තර දෙන්න සූදානම්. Right. Left getting. යන්නේ ලියන්න කඩේක් නෑ පුතේ නිකන් ලියන්න. රතු පැනල් ලියන්න. බදුබර සම්පූර්ණයෙන්ම රජයේ අයභාරය බවට පත්වේ. බදුබර සම්පූර්ණයෙන්ම රජයේ අයභාරය බවට පත්වේ. සම්පූර්ණ බද රජයට යන්නේ. පොඩ්ඩක්වත් අහිමි වෙන්නේ. එම නිසා අධිබදු බරක් ඇති නොවේ. එම නිසා අධිබදු බරක් ඇති නොවේ. අධිබදු බරක් ඇති නොවේ. මෙහි විශේෂත්වය වන්නේ සමතුලිත ප්‍රමාණයද වෙනස් නොවීමයි. සමතුලිත ප්‍රමාණයද වෙනස් නොවීමයි.
සමතුලිත ප්‍රමාණයද වෙනස් නොවීමයි. සමතුලිත ප්‍රමාණයද වෙනස් නොවීමයි. හරිද? right. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. පුතා තේරෙනව නේද? මෙසේජ් දාන්න තේරෙනව නේද? පුතා ප්‍රශ්නයක් තියෙනවා ටග් ගාලා මෙසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එක බලන දරුවත් එහෙමයි. ප්‍රශ්නයක් තියෙනවා මෙසේජ් එකක් දාන්න. හැබැයි මේ දවස්වල පොඩක් කාර්ය බහුලයි. දවල් කාලේ වැඩි හරියක් මේ ඔන්ලයින් පන්තිවලමයි ඉන්නේ. හැබැයි මම ප්‍රශ්නයක් අහුවා රාත්‍රී කාලයේදී හෝ ඔබට උත්තරයක් දෙන්න කටයුතු කරනවා. දවස් නම් පුතේ උදේ 8 වට නැත්තම් හවස 5 විතර වෙනකම්ම මේ ඔන්ලයින් අතර ශාරීරික වශයෙන් මාත් තේට්ටුවක් දැනෙන්නේ. මේ ලයිට් ගහගෙන මේ ස්ක්‍රීන් එක බලාගෙන ඉන්න ගියාම වැඩි අපහසුතාවයක් තියෙනවා. හරිද? right. පළවෙනි වාක්‍යය ආපහු කියන්නේ. පළවෙනි වාක්‍යය පුතේ බදුබර සම්පූර්ණයෙන්ම රජයේ අයභාරයේ බවට පත්වේ. බදුබර සම්පූර්ණයෙන්ම රජයේ අයභාරයේ බවට පත්වේ. හරි. ඊළඟ ප්‍රශ්නය. පහත අවස්ථාවල බදුබර නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් අතර බෙදී යන ආකාරය ප්‍රස්ථාර සටහනක් මගින් නිරූපණය කරා. පහත අවස්ථාවල බදුබර බෙදී යන ආකාරය නිෂ්පාදකයා පාරිභෝගිකයා අතර ප්‍රස්ථාර සටහනක් මගින් දක්වන්න. එහෙම කියනවා. බලන අවස්ථාව එක්තරා භාණ්ඩයක සමතුලිත මිලී ඉල්ලුම් නම්‍යතාව එකට අඩු හා සැපයුම් නම්‍යතාව එකට වැඩි. ඉල්ලුම් නම්‍යතාව එකට අඩු. ED එකට අඩු. නේද? එහෙම කියන්නේ. ඉල්ලුම් නම්‍යතාව එකට අඩු. එකට අඩු නම් පුතේ අපි කියන වචනේ තමයි මොකක්ද? අනම්‍ය. එහෙනම් ඉල්ලුම අනම්‍ය වෙච්ච සැපයුම් නම්‍යතාව ES සැපයුම් නම්‍යතාව බලන්න සැපයුම් නම්‍යතාව එකට වැඩි. ES එකට වැඩි. එකට වැඩි කියන්නේ නම්‍ය සැපයුමක් නේ අපි දන්නවා. එයා මේ අහන්නේ මොකක්ද? වටකුරු කරලා මේ අහන්නේ මොකක්ද? අනම්‍ය ඉල්ලුමක් සහ නම්‍ය සැපයුමක් තියෙන භාණ්ඩයකට බද්දක් ගැහුවා මොකද වෙන්නේ? දැන් පුතා ටක් ගාලා පුතාට සැපයුම් නම්‍යතා ප්‍රභේද සැපයුම් වක්‍රවල හැඩ ටික මතකෙට එන්න ඕන. නැත්නම් ඒවා බලන්න ඕන. හරිද? right මෙන්න අනම්‍ය ඉල්ලුම. අනම්‍ය ඉල්ලුම. අපි දන්නවා අනම්‍ය ඉල්ලුමකට තියෙන්නේ දල සීඝ්‍ර වැය. ඔන්න අනම්‍ය ඉල්ලුම. නම්‍ය සැපයුම. පුතේ නම්‍ය සැපයුම් වක්‍රය පටන් ගන්නේ මොන අක්ෂෙන්ද? මිල අක්ෂේ. නම්‍ය සැපයුම් වක්‍රය පටන් ගන්නේ මිල අක්ෂේ. ඒ හොඳින් මතක තියෙන්න ඕනේ. හරිද? right PQ. මෙන්න මේ භාණ්ඩයකට ගහනවලු පුතේ මොකක්ද? බද්දා. දැන් මොකද වෙන්නේ? සැපයුම් වක්‍රය පනිනවා විතැන් වෙනවා වමට. S ධන T. දැන් බලන්න පුතේ හොඳට බදුබර බෙදෙන්නේ කොහොමද? මම පුතාට කියලා දීලා තියෙන කතාවක් මොකක්ද? ඕනම වෙලාවක සමතුලිත දෙක අතර බදු හෝ සහනාධාර ක්‍රම. බද්දටත් එහෙමයි සහනාධාරටත් එහෙමයි. සමතුලිත දෙක අතර බදු හෝ සහනාධාර ටික දරන්නේ කවුද? පාරිභෝගික. P1 අපි දාමු P1 P2. පුතේ සමතුලිත දෙක අතර ප්‍රමාණ දරන පාරිභෝගිකයා. ඇයි? අපි දන්නවා සමතුලිතය වෙනස් වීමක් සිද්ධ වුණොත් සමතුලිත මිල වෙනස් වීමක් සිද්ධ වුණොත් ඒක දරා බලපාන්නේ පාරිභෝගිකයා. මිල වැඩි වුණත් මිල අඩු වුණත්. එහෙනම් මෙන්න මේ ටික දරන්නේ කවුද? පාරිභෝගිකයා. මේ ටික නිෂ්පාදකයා. එහෙනම් අපි අවසාන නිගමනය පුතේ අනම්‍ය ඉල්ලුමක් සහ නම්‍ය සැපයුමක් තියෙන භාණ්ඩයකට බද්දක් ගැහුවොත් වැඩි බදු බර මේ සමතුලිත දෙක අතර ප්‍රමාණෙ මෙන්න මුළු බද්ද මෙන්න මේ ටික දරන්නේ කවුද? පාරිභෝගිකයා. ලස්සනයි.
කියලා දෙතන දැනින් සාපේක්ෂව වැඩි බදු බරක් සාපේක්ෂව වැඩි බදු බරක් පාරිභෝගිකයන් දරනු ලබයි. සාපේක්ෂව වැඩි බදු බරක් පාරිභෝගිකයන් දරනු ලබයි. හොඳයි. ආයන්න කියවන්න ඊළඟ ප්‍රශ්නේ. ආයන්න කියවන්න. භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය ඍජු කෝණාශ්‍ර බහුවලය. පුතේ භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය ඍජු කෝණාශ්‍ර බහුවලයක් කියන්නේ අනිවාර්යයෙන්ම මොන නම්යද පුතේ? ඒකීය නම. හොඳට තේරුම් ගන්න. භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය ඍජු කෝණාශ්‍ර බහුවලයක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒකීය නම. ඒක වෙනසක් නෑ. හරිද? එහෙනම් ඉල්ලුම ඒකීය නම. ඊට පස්සේ කියනවා සැපයුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා. පුතේ මූල ලක්ෂයෙන් ආරම්භ වන සැපයුම් වක්‍රය ඒකීය නම. එහෙනම් පුතේ මේ නොකියා කියන්නේ මොකක්ද? ඉල්ලුමත් ඒකීය නම්යලු. සැපයුමත් ඒකීය නම්යලු. බද්දක් ගැහුවොත් මොකද හම්බෙන්නේ? තම සරලයි. අපි දන්නවා මිල ඉල්ලුම් නම්‍යතා ප්‍රභේදවල එන ඒකීය නම්‍ය ඉල්ලුම් තත්වයේ ඉල්ලුම් වක්‍රය ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක්. ඉල්ලුම් වක්‍රය ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක්. ඔය වගේ හැඩයක් ගන්න. මේකේ නම්‍යතාව පුතේ එකයි. ඒ වගේම මේ මූල ලක්ෂයෙන් ආරම්භ වෙන ඕනෑම සැපයුම් වක්‍රයක අපි කියලා දීලා තියෙන මොකක්ද? මූල ලක්ෂයෙන් ආරම්භ වෙන ඕනෑම සැපයුම් වක්‍රයක නම්‍යතාව එකයි. මූල ලක්ෂයෙන් ආරම්භ වන ඕනෑම සැපයුම් වක්‍රයක නම්‍යතාව එකයි. පැහැදිලිද? right. දැන් බලන්න පුතේ මෙන්න මේ භාණ්ඩෙට බද්දක් පැනෙවුවොත් මොකෝ වෙන්නේ? බද්දක් පැනෙවුවොත් මොකද වෙන්නේ? බද්දක් පැනෙවුවොත් වෙන්නේ මොකක්ද කියලා බලන්න. සැපයුම් වක්‍රය පනිනව කොහාටද? වමට. S ධන T. හොඳට මතක තියාගන්න පුතේ මේ අවස්ථාවට බද්දක් පැනෙවුවොත් බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සමානව බෙදලා යනවා. බලන්න දල වශයෙන් ඇද රූපෙත් සමානව බෙදෙන්නේ. දල රූපෙත් බෙදෙන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේ කොටස පාරිභෝගිකයා සමතුලිත දෙක අතර ප්‍රමාණය. නිතරම පාරිභෝගිකයා දරන කොටස තියෙන සමතුලිත දෙක අතර ප්‍රමාණය. මේ කොටස නිෂ්පාදකයා. රූප සටහන් ගන්න. පුතට යෝජනාවක් එහෙම කරන්න තියෙනවා. වෙනද අපි ඔබ හමු වුණා පන්තියේදී. අපි ඔබත් එක්ක අදහස් වුමාරු කරගත්තා. ඔබට යෝජනාවක් තියෙනවා නම් නොපැකිලී ඒ යෝජනාව ඉදිරිපත් කරන්න. අපි මෙහෙම කරමු. හරි ඔබේ යෝජනාවට සලකන්න. පුතට මම දැනුවත් කර පරිදි ලබන සතියේ මුදල් බැංකු මිල මට්ටම් පාඩමේ ඒකක පරීක්ෂණය තියෙනවා. ඒ වගේම මම පුතාට ප්‍රශ්න පත්‍ර 8ක් දීලා ඇති. ඒකෙන් ඒකක පරීක්ෂණයක් ඇර ඉතුරු ටික ඒකක පරීක්ෂණයේ පේපර් ඇර ඉතුරු ටික මේ සතියේ ඔබ ලියා තිබිය යුතුයි. හරිද? right. මේ සතිය අපි අර සාකච්ඡා කිරීම වැඩපිළිවෙල ආරම්භ කරනවා. පුතා ලියලා තියෙන්න ඕනේ ඉතින්.
යල්ලට්ටේ ඒකීය නම්ය ඉල්ලුම් තත්ත්වයක් හා ඒකීය නම්ය ඉල්ලුම් තත්ත්වයක් හා ඒකීය නම්ය සැපයුම් තත්ත්වයකදී ඒකීය නම්ය ඉල්ලුම් තත්ත්වයක් හා ඒකීය නම්ය සැපයුම් තත්ත්වයකදී සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරයි. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරයි. බදුබර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සමානව දරයි. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්න. මොකද ඊළඟ අහන්නේ? අනම්‍ය සැපයුමක් හා නම්‍ය ඉල්ලුමක් ඇති බාන්නේ. නිතරම සටහන් කරගන්න පුතේ. මෙන්න මේ වගේ සටහන් කරගන්න. එතකොට ටක් ගාලා පුළුවන්. පැටලෙන ගතිය අඩුයි. නිකම් මේ හිතින්ම මේවා විසඳන්න යන්න එපා. නිතරම සටහන් කරන්න. බලන්න ඔබට උගන්වන අවස්ථාවේ මේ හොඳට බෝඩ් එක පාවිච්චි කරනවනේ. මොනවා හරි දෙයක් බෝඩ් එකේ සටහනක් දාලා තමයි කියලා දෙන්නේ. බලන්න අනම්‍ය සැපයුමක්. අනම්‍ය සැපයුම. සැපයුම එකට අඩු. ඒ කියන්නේ අනම්‍ය. sorry. ඉල්ලුම නම්‍ය එකට වැඩි. එහෙනම් අහන්නේ මොකද්ද? නම්‍ය ඉල්ලුමක් අනම්‍ය සැපයුම. රූපය අඳින්න. QP බලන්න පොතේ නම්‍ය ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක් නම්‍ය ඉල්ලුමක් වෙන පොතේ නම්‍ය ඉල්ලුමක් නේ දල මත බෑවුමක් සහිත හරිද right මෙන්න සැපයුම් වක්‍රය හරිද සැපයුම් වක්‍රය PQ හරිද දැන් සැපයුම් වක්‍රය පයින්නවා පුතේ කොහාටද වමට S ධන T කියලා සැපයුම් වක්‍රය පයින්නවා කොහාටද වමට සැපයුම් වක්‍රය විතර නෙවෙයි වමට බද්ධ නිසා සැපයුම් වක්‍රය වමට විතර නෙවෙයි මේ බලන්න හොඳට නව සමතුලිත තෙවිල P1 P2 බලන්න පුතේ හොඳට මෙන්න මේ ටික පාරිභෝගිකය මෙන්න මේ ටික නිෂ්පාදකය වැඩි බදු බර දරන්නේ නිෂ්පාදකය ලස්සන දරන ලැබෙමින් වැඩි බදු බර නිෂ්පාදකයා විසින් දරයි. වැඩි බදු බර නිෂ්පාදකයා විසින් දරයි. හරි. ඊට පස්සේ මම දාලා තියෙනවා පාස් පේපර් දෙකක් 2011 සහ 2017.
කරන්නේ 6 වෙනි ප්‍රශ්නේ. පුතාට විනාඩි 5ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 6 විනාඩි 5ක් හම්බ වෙනවා. කරමු. ප්‍රශ්නාංක 6 විනාඩි 5ක් හම්බ වෙනවා. right. මොකද විහාන්නේ? පළවෙනි ප්‍රශ්නේ. බදු පෙර පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. අයන් sorry එක බදු පෙර පළවෙනි ප්‍රශ්නේ. බදු පෙර පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. බදු පෙර පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. පුතේ නිතරම පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. නිතරම පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. මේ බලන්න. පාරිභෝගිකයා සමතුලිත මිලේ පාරිභෝගිකයා ගෙවන මිල කීයද? P1. මට කියන්නේ ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. පාරිභෝගික අතිරික්ත මේ අකුරු කියන්නේ GFED. හොඳයි. එහෙනම් අපි යන බදු පෙර පාරිභෝගික අතිරික්තය බලන්න හොඳින්. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය හොඳින් බලන්න. මෙන්න බදු පෙර පාරිභෝගික අතිරික්තය GFED. බදු පෙර නිෂ්පාදන අතිරික්තය නිතරම පුතේ නිෂ්පාදන අතිරික්තය කියන්නේ නිෂ්පාදකයා ලබන මිලට යටින් කොටසේ වර්ගඵලය. නිෂ්පාදන අතිරික්තය කියන්නේ නිෂ්පාදකයා ලබන මිලට යටින් කොටසේ වර්ගඵලෙමි. ලබන මිලට යටි කොටසේ වර්ගඵලය ABC. හරිද? right. ඔය එකක් කළේ. ඊළඟ අහනවා නිෂ්පාදකයින් මත බද්ධ පැන වූ පසුව පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දැක්වෙන්නේ කවර ප්‍රදේශවලින්ද? බද්ධ පැනෙව්වට පස්සේ නිෂ්පාදන අතිරික්තයයි පාරිභෝගික අතිරික්තයයි දැක්වෙන්නේ කවර ප්‍රදේශවලද කියලා. බද්ධ පැනෙව්වට පස්සේ. එහෙනම් මෙන්න බදු පසු පාරිභෝගික අතිරික්තය. බද්දට පස්සේ පුතේ මේ බලන්න හොඳට. බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය. ඊතරම් පුතේ බලන්න. පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. දැන් බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ P2 මිල. නව සමතුලිත මිල. P2 මිලට උඩින් කොටසේ වර්ගඵලය G. එහෙනම් බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය G. පාරිභෝගික අතිරික්තය G. ඊට පස්සේ බද්දට පස්සේ නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදකයා ලබන සුද්ධ මිලට යටින් කොටසේ වර්ගඵලය A. එහෙනම් නිෂ්පාරිභෝගිකයා ගෙවන්නේ බද්දට පස්සේ P2 උඩින් කොටසේ වර්ගඵලය P3ට යටින් කොටසේ වර්ගඵලය. ඊළඟ බද්ද මගින් ආණ්ඩුව එකතු කර ගනු ලැබූ අයභාරයේ ප්‍රස්ථාරයේ පෙන්눔 කරන්නේ කවර ප්‍රදේශයේද? බදු අයභාරය. බදු අයභාරය. බදු අයභාරය. පුතේ
බදු අය භාරය ඔන්න. මෙන්න. බද්ධ මෙන්න. බද්ධට පස්සේ මෙන්න ප්‍රමාණය. FEB. FEB. බදු අය භාරය FEB. බදු අය භාරය FBE. නේ? බද්ධ මෙන්න. බද්ධට පස්සේ ප්‍රමාණය මෙන්න. FEB. ඊළඟට අහනවා බද්ධ නිසා අහිමි වන සමාජ සුබ සාධනය පරිවාරක පිළිවෙල. මෙන්න මේ ප්‍රදේශය තමයි පුතේ අපි කියන්නේ මොකක්ද? අධිබදු බර නැත්තම් ඔය කියන පරිවාරක පිළිවෙල. අධිබදු බර. අධිබදු බර DC. අධිබදු බර DC. හරිද? right. ඊළඟ ප්‍රශ්න කරන්න පුතේ. විනාඩි 5යි. දැන් වැඩි කාලෙ දෙන්නේ නැහැ. මේකෙන් හදන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ 2017 මගේ මතකයෙන් ඉවරදි නම් ප්‍රශ්නය කරන්ට ගන්න.
හරි හදමු. right. හරි. ඊට පස්සේ ඔන්න සැපයුම් වක්‍රය යනවා. S හරිද? right. පළවෙනි ප්‍රශ්න අපිට කියනවා බද්ධයේ ප්‍රතිඵලයක් කියනවා රුපියල් 60ක දේශීය භාණ්ඩ හා සේවා බද්දක් ගන්න. රුපියල් 60ක බද්දක් ගන්න. එහෙනම් බද්ද කීයද? රුපියල් 60යි. පුතේ නිතරම මතක තියාගන්න සැපයුම් වක්‍රය වමට විතැන්වෙන්නේ බද්ධයේ ප්‍රමාණය. සැපයුම් වක්‍රය වමට විතැන්වෙන්නේ බද්ධයේ ප්‍රමාණය. බද්ධ 60යි. තාම සරලයි. ඔය රූපෙම ගහන්න පුතේ. මෙතනලා මෙන්න ගන්න ලක්ෂ දෙකක් ගන්න. මෙතනලා 60ක් උඩින් තියන්න තිත. ආයි ගන්න පුළුවන් 60ක් උඩනේ. මෙතන 30යි. ඔතන ඉඳලා 60ක් උඩින් ගිහින්. කීයද? 90යි. හරිද? right 90යි. අනුවක් උඩින් ඉති. right. ඔන්න ඔය දෙක යා කළා. ගැහුවා s ධන t. ඔය දෙක යා කළා ගැහුවා s ධන t. හරිද? right. දැන් වෙන්නේ ඔන්න ලස්සන තියෙනවා. පළවෙනි ප්‍රශ්න බද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගික අතිරික්තය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වේද? බද්ධයේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගික අතිරික්තය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වේද? එහෙනම් අපිට සිද්ධ වෙනවා පුතේ බද්ධට පෙර එකයි බද්ධට පසු එකයි ගණනය කරන්න. අපිට සිද්ධ වෙනවා බද්ධට පෙර එකයි බද්ධට පසු එකයි ගණනය කරන්න. හරිද? බද්ධට පෙර එකයි බද්ධට පසු එකයි ගණනය කරන්න සිද්ධ වෙනවා. යම් බදු පෙර ගමු පාරි අතිරික්තය. බදු පෙර පාරිභෝගික අතිරික්තය ගමු. බද්ධට පෙර ගෙව්වේ 60යි. 60ට උඩ ඉල්ලුම් වක්‍රයට යන්න. 60ට උඩ ඉල්ලුම් වක්‍රයට යන්න. 60ට උඩ ඉල්ලුම් වක්‍රයට යන්න. යම් දෙකෙන් එක වැඩි කළා 120 ඍණ 60 වැඩි කිරීම 2000. 120 ඍණ 60 වැඩි කිරීම 2000. 120න් 60ක් ගියාම 60යි වැඩි කිරීම 2000. කීයද පුතේ? එනවා කීයද?
60,000යි. එහෙනම් පාරිභෝගික අතිරික්ත කීයද? 60,000. එහෙනම් බදු පෙර පාරිභෝගික අතිරික්තය 60,000. බදු පසු පාරිභෝගික අතිරික්තය දෙකෙන් එක වැඩි කළා. බද්දට පස්සේ ගෙවන්නේ පුතේ 90යි 90ට උඩ මෙන්න මේ ත්‍රිකෝණය. හරි ඵලෙ හොයමු. මෙතන ඉඳලා මෙතෙන්ට කීයද? 120 ඍණ 90 කීයද? 30. වැඩි කරනවා කීයද? 2000. කීයද? පාරිභෝගික අතිරික්ත එනවා කීයද? 15000. එහෙනම් පුතේ බලන්න. පාරිභෝගික අතිරික්තය අඩුවීම කීයද? පාරි අතිරික්තය අඩුවීම කීයද? 45,000. හදාගන්න. පාරිභෝගික අතිරික්තය අඩුවීම 45,000යි. පාරිභෝගික අතිරික්තය අඩුවීම 45,000. යා. ඊළඟට අහනවා පුතේ මොකක්ද? බද්ධයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන අතිරික්තය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වේද? බද්ධයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන අතිරික්තය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වේද? අර වගේමයි. බදු පෙර නිෂ්පාදන අතිරික්තය ගන්න. බදු පසු නිෂ්පාදන අතිරික්තය ගන්න. වෙනස ගන්න. කොහොමද එන්නේ? බදු පෙර නිෂ්පාදන අතිරික්තය. මෙන්න 60ට බද්දට කෙනෙක් ගෙවුවේ 60යි. නිෂ්පාදකයා ගෙවන උදෙමින් 60ට යට සැපයුම් වක්‍රයට උඩමින්. එහෙනම් බදු පෙර නිෂ්පාදන අතිරික්තය කොහොමද දෙන්නේ? දෙකෙන් එක වැඩි කළා. 60 ඍණ බිඳුව 60න් බිඳුවක් ගියාම 60මයි. වැඩි කරන්න පුතේ මෙතන ඉඳලා මෙතන කීයද? 2000යි. කීයද? 60,000යි. බදු පසු නිෂ්පාදන අතිරික්තය කියන්නේ මෙන්න මේ කෑල්ල. බද්දට පස්සේ ලබන සුද්ධ මිල වෙන්නේ සුද්ධ මිල 30යි 30ට යට. සුද්ධ මිලට යට. ඔන්න ඔය කොටස. දෙකෙන් එක වැඩි කළා. මෙතෙන්ද මෙතෙන්ට 30යි. මෙතෙන්ද මෙතෙන්ට 1000යි. කීයද තියෙන? බදු පසු නිෂ්පාදන අතිරික්තය 15000යි. එහෙනම් බලන්න ඒකෙත් අඩුවීම කීයද? 45,000. නිෂ්පාදන අතිරික්තයේ වෙනස අඩුවීම 45,000. හොඳයි. ඊළඟ දේශීය භාණ්ඩ බද්ධයෙන් රජයට එකතු කරවන්න වූ අයභාරය කොපමණද? අයභාරය මෙන්න මේ ටිකනේ. 60 ගානේ 1000. ඔන්න ඔය ටික. 60 ගානේ 1000. බදු අයභාරය 2017 වෙන්න ඕන මගේ හිතේ. මගේ මතකෙ ඉන්නේ වැරදි නම් මේ විභාග ප්‍රශ්නේ. බදු අයභාරය සමානයි. මෙතන ඉඳලා මෙතෙන්ට 60යි. 60 වැඩි කිරීම 1000 සමානයි 60,000. 60. ඊට පස්සේ අහනවා අහිමි වන සුබ සාධනයේ ප්‍රමාණය. බලන්න මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය. අධිබදු බර
නේද? අයමන සුබ සාධනය කීයද පුතේ? අදි බදු බර. නැත්නම් කියනවා අයමන සුබ සාධනය. අපි ඉස්සම අහනවා නේද? මෙතන ඉඳලා මෙතෙන්ට 60. මෙතන නම් කියන්න පුළුවන් බද්ද කියලා නේද? මෙතන ඉඳලා මෙතෙන්ට 60යි. ඔකට තව වචනයක් 60 කියන්නත් බද්ද කියන්න පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට කියන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට කියන්නේ 1000යි. 1000 කියන්නේ මොකද්ද? 1000 කියන්නේ ප්‍රමාණ වෙනස. කෙනෙකුට ඕන ඔකට සූත්‍රයක් විදිහට කියන්න පුළුවන් කොහොමද? දෙකෙන් එක වැඩි කළා, බද්ද වැඩි කළා ප්‍රමාණ වෙනස. මේ බලන්න. කෙනෙක් දානවා මෙහෙම. දෙකෙන් එක වැඩි කළා t කියන්නේ මොකක්ද? tax. බද් මේ 60 කියන්නේ t බද්ද. 1000 කියන්නේ මේ වෙනසනේ. delta q ප්‍රමාණ වෙනස. එහෙම කියන්න පුළුවන්. කීයද? 30000. 30000. හරිද? right. හොඳයි. අපි යනවා ඊට පස්සේ පුතේ. අටවෙනි ප්‍රශ්නේ MCQ එකයි කරන්නේ. අටවෙනි ප්‍රශ්නේ MCQ එකයි කරන්නේ. ප්‍රශ්න අංක 8යි MCQ එකයි කරන්නේ. බලන්න මෙන්න මේ දේ මතක තියාගන්න පුතේ. බද්දක් පැනෙව්වම සැපයුම් ලේඛනයට, සැපයුම් වක්‍රයට, සැපයුම් සමීකරණයට මොකද වෙන්නේ? බද්දක් පැනෙව්වම සැපයුම් වක්‍රයට, සැපයුම් සමීකරණයට, සැපයුම් ලේඛනයට මොකද වෙන්නේ? හරිද? මොකද වෙන්නේ? මේ බලන්න හොඳේ. පුතේ මතක තියාගන්න. බද්දක් පැනෙව්වම සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වෙයි. සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වෙයි. සැපයුම් වක්‍රය S ධන t කියලා වමට විතැන්වෙයි. සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? බද්දක් පැනෙව්වම සැපයුම් ලේඛනයේ මිලට බද්ද එකතු වෙයි. සැපයුම් වක්‍රය වමට විතැන්වෙයි. සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි. ඔන්න ඔක දාගන්න පුතේ ටක් ගන්න. හරිද? right. එහෙනම් බද්දක් ගැහුවම සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි.
හරිද? එහෙනම් මතක තියාගන්න මේව මම මතක තියාගන්න. ලේඛනයට කරන එකේ ප්‍රතිවිරුද්ධය තමයි සමීකරණය කරන්නේ. ලේඛනයට කරන එකේ ප්‍රතිවිරුද්ධය තමයි සමීකරණය කරන්නේ. ඒ මම මතක තියාගන්න. බලන්න අපි අහන ප්‍රශ්නේ මොකක්ද? එක්තරා ඉන්ධන වර්ගයකටලා සමීකරණ දෙන QS සමාන ඍණ 250 ධන 5යි P. QS සමානයි ඍණ 250 ධන 5යි P. ඊට පස්සේ කියනවා රුපියල් 10ක අලවිබද්දක් පැනෙවුවලු. 10ක අලවිබද්දක්. පුතේ ටක් ගාලා පස්ද භාණ්ඩෙ මිලෙන් අඩු කරන්න. P ඍණ T. QS සමානයි ඍණ 250 ධන 5යි P ඍණ T කීයද 10යි. QS සමානයි ඍණ 250 ධන 5යි P කියමුද? ඍණ 50. QS සමානයි ඍණ 250යි ඍණ 50යි ඍණ 300 ධන 5යි P. මෙන්න පුතේ බදුපසු සැපයුම් සමීකරණය. හදන්න. හරිද? right. ඊළඟ පාස් පේපර් එකක් අපි ගන්නවා පුතේ 2014 පාස් පේපර් එක. දෙන ලද භාණ්ඩයක සැපයුම් සමීකරණය 100 ධන 10යි P ලෙස ඇතැයි සලකන්න. මෙම භාණ්ඩය මත රුපියල් 5ක ඒකක බද්දක් පනවන ලදී බදුපස් සැපයුම් සමීකරණය. බලන්න. මොකක්ද කියන්නේ? සැපයුම් සමීකරණය කියනවා QS සමානයි 100 ධන 10යි P. 100 ධන 10යි P. හරිද? බද්ද පුතේ භාණ්ඩ මිලෙන් අඩු කරන්න P ඍණ T. 100 ධන 10 P ඍණ බද්ද කීයද පුතේ රුපියල් 5යි. 100 ධන 10යි P ඍණ 50. ඍණ 50යි ධන 100යි 50 ධන 10යි P. වෙන උත්තරේ 10යි P උත්තරාංක 1. හරි. 9 වෙනි ප්‍රශ්නේ කරන්න පුතේ. 9 වෙනි ප්‍රශ්නේ කටු රූප සටහන ඕනමයි. කටු සටහන ඕනමයි. කරා. පොචු රූප සටහනක් ගන්න. පොන්චි කටු රූපිකුත් ගන්න.
QD සමානයි 180 ඍණ 2p. QD සමානයි 180 ඍණ 2p. QS සමානයි ඍණ 15 ධන p. ඕකේ. අපි ඔබට ෂණිකව ප්‍රස්ථාර නිර්මාණය කරන ක්‍රමවේද ප්‍රගුණ කරලා තියෙනවා. දැන් අපි මේවල හොඳයි. අපි දැන් කටු සටහනක් කලින් විභාගේ ප්‍රස්ථාර වුණා තිල්ලලා නැහැ. නමුත් අනිවාර්යයෙන් කටු සටහනක් ගන්න තුර වර්ධින්නේ. මෙන්න කටු සටහන. QP බලන්න ඉල්ලුම පටන් ගන්න 180. ඉල්ලුම වක්‍රය පටන් ගන්න 180. සැපයුම පටන් ගන්න ඍණ 15. ඔය දෙක තියාගත්තා. පළවෙනි ප්‍රශ්න අහනවා පුතේ අපෙන් මොකක්ද? සමතුලිත මිල හා ප්‍රමාණ. ගන්න සමතුලිත මිල. එහෙනම් මොන මිලද? සමතුලිත මිල. සමතුලිත මිල. සමතුලිත ප්‍රමාණ. මට කියන්න තියෙන සමතුලිත මිල ප්‍රමාණය කීයද? සමතුලිත මිල 65යි. සමතුලිත ප්‍රමාණය 50. සමතුලිත මිල 65යි. සමතුලිත ප්‍රමාණය 50. එහෙනම් සමතුලිත මිල 65යි. සමතුලිත ප්‍රමාණය 50. නිකන් කටු සටහන. දැන් මේ දෙක යා කරා. S මේ දෙක යා කරා. D ඕන අපිට මෙන්න මේ තැන් දෙකේ දාන්න පුළුවන්. මොනවද? 180 බෙදන්න 2කින් 90යි මෙතන. මෙතන මිල දාන්නේ කොහොමද? 180 බෙදන්න 2කින් 90. මෙතන මිල දාන්නේ කොහොමද? 15 බෙදන්න 1කින් 15යි. ඍණ ලකුණු සලකන්න. අපි පළවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නේ. දැන්නම භාණ්ඩයේ නිෂ්පාදකයන් මත රුපියල් 9ක් වන විශේෂ බද්දක් පනවනු ලැබියයි සලකන්න. ගැනුම් කරුවන් සඳහා ගෙවන මිල නිෂ්පාදකයන් සුදු මිලක් ගන්නේ කරා. පුතේ මේක නම් අතරම මේක මේ පස්තාර නැතුවත් හිතෙන් දක්වලා හදන්න පුළුවන්. නමුත් අපි පුහුණුවක් ගන්නත් එක හදමු. ගන්න සමීකරණ. හරිද? දැන් හදමු පුතේ බදු පසු සැපයුම් සමීකරණ. හදන්න මොකද පුතේ? බදු පසු සැපයුම් සමීකරණ. මෙන්න QS සමානයි හදනවා බදු පසු සැපයුම් සමීකරණ. මෙන්න බදු පසු සැපයුම් සමීකරණ. QS සමානයි 180 ඍණ 2යි p નો sorry QS සමානයි ඍණ 15 ධන p නේ. බදු පසු සැපයුම් සමීකරණය හදමු කොහොමද? මේ p ඍණ t QS සමානයි ඍණ 15 ධන p ඍණ 9යි. බද 9යි. එනවා QS සමානයි ඍණ 15 ධන p වැඩි ගන්න දාන්න ඕනේ. ධන p ධනයි ඍණ 9යි. QS සමානයි ඍණ 15යි ඍණ 9යි ඍණ 24 ධන p. එහෙනම් පුතේ මෙන්න බද්දට පස්සේ සැපයුම් සමීකරණය. මේ මොකක්ද? බද්දට පස්සේ සැපයුම් සමීකරණය. දැන් සැපයුම් සමීකරණය ඍණ 24 ධන p. බදුපසු සැපයුම් සමීකරණයයි ඉල්ලුම් සමීකරණයයි තුලනය කරන්න. QD සමානයි
180 ඍණ 2යි p. ඔය දෙක තුලනය කරන්න. තුලනය කළ ගන්න පුතේ බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. ඔය දෙක තුලනය කළාට පස්සේ එන්නේ පුතේ බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. කීයද දෙන්නේ? කීයද දෙන්නේ? 68යි කීයද දෙන්නේ? මිල 68යි ප්‍රමාණය බලන්න. බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. තකදා මෙසේජ් මිල 68යි ප්‍රමාණය බදුපසු සමතුලිත ප්‍රමාණය කීයද? 59. සමතුලිත ප්‍රමාණය 59. එහෙනම් බද්දට පස්සේ ඔන්න මේ බලන්න වෙනදී. බද්ද නිසා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. දැන් අපි තනි ඉරක් කොහොමද? සමාන්තර විරක් හන්දේ ස්දනටි. ඇනලා කන්දා. අලුත් පරණ සැපයුම් වක්‍රය පටන් ගත්තේ කීයෙන්ද? ඍණ 15. පරණ සැපයුම් වක්‍රය පටන් ගත්තේ ඍණ 15. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්නේ ඍණ 24. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්නේ ඍණ 24. අලුත් සමතුලිත මිල කීයද? 68. අලුත් සමතුලිත ප්‍රමාණය කීයද? අලුත් සමතුලිත ප්‍රමාණය කීයද? බල sorry සමතුලිත ප්‍රමාණය වලට වැරදි. සමතුලිත ප්‍රමාණය කීයද? 68 දාන්න 68. 68 දාන්න 68 න් 24 ගියාම 44යි. අලුත් සමතුලිත ප්‍රමාණය 44. සමතුලිත ප්‍රමාණය 44යි. හරිද? right 44යි. සමතුලිත මිල 68යි සමතුලිත ප්‍රමාණය 44යි. තිබ්බ ලක්ෂණ. දැන් බලන්න පුතේ 68යි බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල. 68න් අඩු වුණාම බද්ද 9ක් කීයද පුතේ? 59. ඔන්න ඔය විදියට රූපයක් ඇඳ ගන්න ඔබට හැකියාව තියෙනවා. මොකද්ද කරන්නේ? බදුපසු සැපයුම් සමීකරණය හැදුවා. ස්ටෙප් ටික මතක ගන්න. බදුපසු සැපයුම් සමීකරණය හැදුවා. ඉල්ලුම් සමීකරණයයි බදුපසු සැපයුම් සමීකරණයයි තුලනය කළා. බදුපසු මිලයි ප්‍රමාණය ගත්තා. මේකටම සමාන්තර රේඛාවක් ඇඳලා තිව්ව සමතුලිත මිල මෙතන 68යි ප්‍රමාණය 44යි පටන් ගන්න තැන 24 දෑව. මෙතන යට්‍රා වෙන 59. එහෙනම් අපෙන් අහන්නේ මොකක්ද? බැරි උපකල්පනය කරන්න බද්ධ ගැනුම් කරුවන් සඳහා ගෙවන මිලත් නිෂ්පාදකයන් ලැබෙන මිලත් සඳහන් කරන්න. මෙන්න පුතේ දැන් ගැනුම් කරු ගෙවන මිල 68. ගැනුම් කරු ගෙවන මිල 68. ගැනුම් කරු ගෙවන මිල මේ තියෙන්නේ ගැනුම් කරු ගෙවන මිල. ගැනුම් කරු ගෙවන මිල මේ තියෙන්නේ නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. හදන්න පුතේ ඊළඟ ගාන. ඊළඟ ගාන හදන්න. ටිකක් දිග ගානක්. ඔබට හම් වෙනවා විනාඩි 15ක්. ටිකක් දිග ගානක්. ඔබට විනාඩි 15ක් හම් වෙනවා. වේගෙන් හදන්න.
විනාඩි 15ක් හම්බ වෙනව ගන්නවද?